right. ළමට විනාඩියක් කොහොම දෙන්න? හරි. හරි. අපි පටන් ගමු. දැන් මම ඉස්සෙල්ලාම ඔයගලන්ට කියන්නම් ඕගොල්ලෝ ගාව මම දන්නේ නැහැ මොන විදිහේ දැනුමක් තිබ්බද කියලා සාමාන්‍ය පෙළදී. අපි ඒක අමතක කරලා මම ඔයගලන්ට පොඩි දෙයක් කියන්නම්. මෙන්න මේ කාරණාව උසස් පෙළ සිංහල කරන ළමයි විදිහට ඕගොල්ලන්ගේ මනසේ හොඳින් තියෙන්න ඕනි කාරණාවක්, ග්‍රහණය වෙලා තියෙන්න ඕනි කාරණාවක්, හොඳ සවිඥානිකත්වයක් තියෙන්න ඕනි කාරණාවක්. ඒ තමයි ඉස්සෙල්ලාම අපි බලන්න ඕනි කොහොමද අපි නවකතාවක් සහ කෙටි කතාවක් හොයාගන්නේ. නවකතාවක් සහ කෙටි කතාවක් නිශ්චිත වශයෙන්ම තෝර බේරගන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනි. දැන් එහෙම බැලුවහම අපිට අහුවෙනවා සාහිත්‍යාංග දෙකක්. ඒ සාහිත්‍යාංග දෙක තමයි එකක් නවකතා, එකක් නවකතා, අනිත් එක කෙටි කතා. එකක් නවකතා, අනිත් එක කෙටි කතා. එතකොට මේ නවකතාව සහ කෙටි කතාව කියන උභයාංග කියලා කියන අංග දෙක කියන එක එතකොට මේ නවකතාව සහ කෙටි කතාව සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රේක්ෂකාගාරය, එහෙම නැත්නම් ලංකාවේ පාඨකාගාරය, එහෙම නැත්නම් ලංකාවේ පාඨක ජනයා, එහෙම නැත්නම් ලංකාවේ සාහිත්‍ය සහෘදයා, ඒගොල්ලෝ ගාව ඒගොල්ලන්ගෙන් බහුතරයකගේ මනසේ තියෙන චිත්‍රය නැත්තම් අදහස ඊටාම වැරදි එකක්. ඒගොල්ලෝ හරියට දන්නේ නැහැ නවකතාවක් කොහොමද තෝරගන්නේ, කෙටි කතාවක් කොහොමද තෝරගන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරුමක් නැහැ හරියට. මම ඒක මෙන්න මෙහෙම කියලා දෙන්නම්. සරලවම ගත්තොත් එහෙම පිටු ගාන වැඩි වෙච්ච පළියට ඒක නවකතාවක් වෙන්නෙත් නැහැ. පිටු ගාන අඩු වෙච්ච පළියට ඒක කෙටි කතාවක් වෙන්නෙත් නැහැ. පිටු ගාන වැඩි වුණා කියලා ඒක නවකතාවක් වෙන්නෙත් නැහැ. පිටු ගාන අඩු වුණා කියලා ඒක කෙටි කතාවක් වෙන්නෙත් නෑ. මම උදාහරණයක් පෙන්නන්නම් ඕනනම් ඔයගලන්ට. මගේ ලයිබ්‍රරි එකේ තියෙන පොත් දෙකක් අරගෙන මම ගන්නම් වහල්ලු කියන කෙටි කතාවයි පෙත්සම කියන නවකතාවයි. හරිද? මම ගන්නවා පොත් දෙකක්. අහඹු ලෙස තෝරගත්ත පොත් දෙකක්. එකක් මාටින් වික්‍රමසිංහගේ වහල්ලු කියන කෙටි කතා සංග්‍රහව. මේක ලියලා තියෙන්නේ 1951. ඊට පස්සේ මේ තියෙන්නේ 1962 ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දීපු නවකතාව. ඒ තමයි ලීල් ගුණසේකර රචනා කරපු පෙත්සම කියන පොත. හරිද? මේ තියෙන්නේ ලීල් ගුණසේකර ලියපු පෙත්සම කියන පොත. එතකොට මේ විදිහේ පොත් දෙකක් තියෙනවනේ. දැන් කවුරු හරි කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම මේ නවකතාවේ පිටු ලොකුයි කෙටි කතාවේ නැත්නම් නවකතාවේ පිටු වැඩි කෙටි කතාවේ පිටු අඩුයි කියලා මට දෙන්න පුළුවන් සරලම උත්තරේ මෙන්න මේ උදාහරණය අරගෙන. මොකක්ද දන්නවද? මේ වහල්ලු කියන කෙටි කතා සංග්‍රහයේ පිටු තියෙන්නේ 155යි. පෙත්සම කියන නවකතාවේ තියෙන්නේ පිටු 142යි. එහෙනම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම කෙටි කතාවේ පිටු අඩුයි නවකතාවේ පිටු වැඩි කියලා ඒක ටොම්පොචෙක් කියලා අපිට කියන්න පුළුවන් නේ. ඇයි දන්නවද? මේ පෙත්සම කියන නවකතාවේ තියෙන්නේ පිටු 142යි. මේ වහල්ලු කියන කෙටි කතා සංග්‍රහයේ තියෙනවා පිටු 155ක්. එහෙනම් සාපේක්ෂව බලුවම මේකට වඩා මේකේ පිටු ප්‍රමාණයක් වැඩි. එහෙනම් අපිට දැන් තේරෙනවා නෑ මෙතන ඊට වඩා වෙනස් කතන්දරයක් තමයි තියෙන්නේ කියලා.
මොකක්ද දන්නවද මේ වෙනස් කතන්දරේ? අපි නවකතාවක් ෆිල්ටර් කරගන්නේ. නවකතාවක් තෝරගන්නේ. නවකතාවක් තෝරලා බේරලා අපි ගන්නේ වෙන විදිහකට. ඒ මොකක්ද දන්නවද? නවකතාවේ ප්‍රධාන වෙන්නේ චරිතයක්. නවකතාවේ ප්‍රධාන වෙන්නේ චරිතයක්. හරිද? නවකතාවේ ප්‍රධාන වෙන්නේ චරිතයක්. කෙටි කතාවේ ප්‍රධාන වෙන්නේ සිද්ධියක්. මම දැන් මේකෙන් තේරුම් කරලා දෙන්නම්කෝ. හරි. දැන් මේ බලන්න. නවකතාවේ ප්‍රධාන වෙන්නේ චරිතයක්. කෙටි කතාවේ ප්‍රධාන වෙන්නේ සිද්ධියක්. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම කොනේ ඒක හොයාගන්න. ඔයගලට මඩල් දුව අරන් මම පෙන්නන්න හැදි මඩල් දුව මම මේ ළඟ දවසක එළියට ගත්ත තිබ්බේ කොහෙද කියලා මතක නැහැ. හරි. දැන් ඉතින් හැමෝම මඩල් දුව කියවලා තියෙනවනේ. මාටින් වික්‍රමසිංහ ලියපු. දැන් එතකොට මඩල් දුව කියන පොත කියපු ගමන් අපිට මතක් වෙන්නේ මේ උපාලි ගිනිවැල්ලේ සහ ජිනදාස කියන චරිත දෙකද? එහෙම නැත්තම් මේ ඒ දෙන්නා ගමින් පැනලා යන එක, ගෙදරින් පැනලා යන එක, අර කොග්ගල පැත්තේ මඩල් දුවට ගිහිලා පදිංචි වෙන එක, එහි වගා කරන එක, ගමරාල කියලා මිනිස්සෙක් හම්බ වෙනවා, එක තැනකදී ජිනදාසට ණයෙක් ගහනවා. ඕවද? පැහැදිලිවම මඩල් දුව කිව්වහම අපිට මතක් වෙන්නේ උපාලි ගිනිවැල්ලේ සහ ජිනදාස කියන චරිත දෙක. ඒ සිද්ධි නෙවෙයි මතක් වෙන්නේ. හරිද? තව උදාහරණයක් කිව්වොත් එහෙම බැද්දේගම නවකතාව කිව්වහම අපිට මතක් වෙන්නේ සිලිඳු හරි බබුන් හරි පුංචි මැණික හරි. ඒ අරන් ඒකේ තියෙන සිද්ධි නෙවෙයි අපිට මතක් වෙන්නේ. මම හැමදාම ගන්න උදාහරණයක් ගන්නම්. මම සාමාන්‍යයෙන් ටිකක් ආස කරන නවකතාවක් තමයි මෙන්න මේක. මේක නම වස්සාන සිහිනය. මේකෙන් ෆිල්ම් එකකුත් ආවා ආදරණීය වස්සානය කියලා. දැන් මේ වස්සාන සිහිනය කියන පොත ගත්තහම මේක නවකතාවක්නේ. මේ නවකතාව ගත්තහම මට එකපාරට මතක් වෙන්නේ නෑ මේකේ තියෙන සිද්ධියක්. මට එකපාරට මතක් වෙන්නේ චාපා ගංගාධරී අබේනායක කියන මේ පිටකොලේ ඉන්න ගෑනු ළමයාව. මොකද එයාව තමයි මට මතක් වෙන්නේ නවකතාවේ ප්‍රධාන ලයින් චරිතයක් නිසා. මෙයා වටේට චාපා ගංගාධරී අබේනායක සහ කසුන් කියන යුවල වටා ගෙතිච්ච සිද්ධි සමුදායක් තියෙනවා. හැබැයි ඒ සිද්ධි සමුදාය නෙමෙයි මට මතක් වෙන්නේ මේ ඉන්න චරිත ටික. එහෙනම් මතක තියාගන්න නවකතාවක් කියවපු ගමන් අපිට මතක් වෙන්නේ ප්‍රධාන චරිතයක් මිසක් සිද්ධියක් නෙවෙයි. හැබැයි අපි කෙටි කතාවලට ආවොත් එහෙම දැන් මේක ඔබත් මමත් හොඳින් දන්න කාරණාවක්. මේ මිනිත්තුවක් ඉන්න. මං කියන්නේ මේක ඔබත් මමත් හොඳින් දන්න කාරණාවක්. ඒ තමයි මේ අපි හැමෝම දන්න කෙටි කතාවක් මම කියන්නම්කෝ දියමන්ති මාලේ. ඒක කෙටි කතාවක්නේ. එතකොට දියමන්ති මාලේ කියන කෙටි කතාව කිව්වහම මේ අපිට මතක් වෙන්නේ එක පාරට කියපු ගමන් දියමන්ති මාලේ කියලා කියපුවම නේද ආර මාලයක් නැති වෙච්ච එකනේ. අර දියමන්ති මාලයක් අර පාටි එකට යන්න නේද? ඒකනේ. ඒක ගැන තමයි අපි කියන්නේ. නැතු මැටිල්ඩවත් ලොයිසල්වත් නෙවෙයි. ඒකනේ පස්සේ. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම අපට වැසිකිළියක් කියන්නේ කෙටි කතාව කේ ජයතිලක ලිව්වේ. අපට වැසිකිළියක් කියන්නේ කෙටි කතාව කිව්වහම අපිට මතක් වෙන්නේ නැහැ කේ ජයතිලකවත්. එහෙම නැත්නම් ඒකින් අර කුණු ඉන්ස්පෙක්ටර්වත් අර ළමයාවත් තාත්තවත් මතක් වෙන්නේ නැහැ. අපිට මතක් වෙන්නේ ටොයිලට් එකක් හදන එක. අර ලංකාව නාගරීකරණය වෙමින් පවතිච්ච කාලේ අර ටොයිලට් එකක් මේ අර හදපු එක නේද? ඒක තමයි අපිට මතක් වෙන්නේ. හරිද? ඒ නිසා ඔබ දැන් පිළිගන්න ඕනි නවකතාවකට ප්‍රධාන වෙන්නේ චරිතයක්, කෙටි කතාවකට ප්‍රධාන වෙන්නේ සිද්ධියක්. මේක තමයි සන්දර්භික නිර්ණායක අපිට නවකතාවක් සහ කෙටි කතාවක් තෝරා බේරා ගන්න තියෙන්නේ. ඒ අරන්න මේ අර පිටු ගාන ඒ වගේ ප්‍රාථමික මට්ටම් වලට යන්න එපා ඔබ. මොකද ලංකාවේ ගොඩාක් ඉන්න පාඨක බහුතරය ඇවිල්ලා පට්ටගොම් භාෂාවෙන් කිව්වොත් සාමාන්‍යයෙන් මට ඔය පොත් එලි දැක්වීම වලදී පොත් දොරට වැඩුම් වලදී මට ඔය දේශන එහෙම හම්බ වෙනවනේ.
ඒ දේශන කරන්න ගියාම අපිට තේරෙනවා ලංකාවේ මේ පොත් කියවනවා කියන එක ඇතුලේ මේ අර හෙන ව්‍යාජයක් තියෙනවා. පොත් ගොඩක් තියාගත්ත කියලා පොත් කියවන්නෙක් වෙන්නේ නැහැ නේ. පොත් කියවන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් මට මතකයි මම ඔක පන්තියත් එක දවසක් කිව්වා. රත්නශ්‍රී විජේසිංහ ඉන්නවනේ අපි දන්නවනේ යාව. ගීත රචකයා, පද්‍ය රචකයා. රත්නශ්‍රී විජේසිංහ එක දවසක් පෝස්ට් එකක් දාලා තිබ්බ Facebook එකේ මම එදා තේරුම් ගත්තා ලංකාවේ ඉන්නේ ලංකාවේ කවි කියවන පාඨකයා කොයිතරම්නම් මෝඩද කියලා මට එදා තේරුණා. රත්නශ්‍රී විජේසිංහ පෝස්ට් එකක් දානවා Facebook එකේ මේ මීට පස්සේ මට පොද්දොරට වැඩමුළුවට කතා කරන්න එපා. මේ සමාජයේ තැන තැන සර්පයෝ ඉන්නවා උම්මට දෂ්ට කරනවා. ඒ හින්දා බාරගත්ත වැඩ කිහිපයක් තියෙනවා මම ඒ ටික කරනවා. ඒ අරන මට අලුතින් පොද්දොරට වැඩුම් දේශන වලට කතා කරන්න එපා කියලා. ඒකේ තියෙන කමෙන්ට් ටික ඒකේ දාලා තියෙනවා මේ ලංකාවේ ප්‍රධාන සිවිල් චරිත නම කිව්වොත් එහෙම ලැජ්ජාය වෑ කියලා හිතනවා. මේ අනේ කොහිදද නයා ගැහුවේ මේ ගාල්ලේ ගෙදරද ඉන්නේ මේ අනුරාධපුරේ වැල්ඩින් එදා වගේ අපේ පැත්තේ තියෙන හොඳ සර්පවේදෙක් මේ දවස්වල පරිස්සම් වෙන්න ඕනි මේ ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දැන් රත්නශ්‍රීට නයික් ගහලා කියලා තමයි හිතන් ඉන්නේ. අර කවියා හින්දා වෙන්න ඇති අර සාහිත්‍යකරුවා හින්දා වෙන්න ඇති අර ගීත රචකයා හින්දා වෙන්න ඇති අර ව්‍යංග්‍යාර්ථයක් වක්‍රෝක්තියක් දාලා මේ කතාව කිව්වේ සමාජයේ විසකුණු සර්පයි ඉන්නවා. දැන් මට කියනවා ටියුෂන් එකේ විසකුණු සර්පයෝ ඉන්නවා. දැන් ඒ කිව්වා කියලා මේ මාව ඇවිල්ලා පොළඟෙක් කන්නේ නෑනේ මට ඇවිල්ලා නයික් ගහන්නේ නෑ. මම කියන්නේ සර්පයෝ වගේ විෂ මිනිස්සු ඉන්නවා කියලා. ඒක තේරුම් ගන්න මොලයක් නැති හරක් කොහොමද බං සාහිත්‍ය ග්‍රන්ථයක් කියලා තේරුම් ගන්න? අර ඒ වගේ මිනිස්සු තමයි අර මේ මොකක්ද අර සරෝජා ෆිල්ම් එක ළමා චිත්‍රපටයක් කියලා කියන්නේ. සරෝජා ෆිල්ම් එක ළමා චිත්‍රපටයක් නෙවෙයි. ඒකේ තියෙන ශ්ලේෂාලංකාරය. ඒකේ උඩුපෙළ ළමයින්ට කතා කරන්නේ යටිපෙළින් කතා කරන්නේ වැඩිහිටියන්ට. ඒ කතා කරන්නේ උතුරේ තිබ්බ වාර්ගික අරුබුදය. යුද්ධය ගැන කතා කරන්නේ. යුද්ධය කියන්නේ වැඩිහිටියන්ගේ මාතෘකාව. ඒ නිසා සාහිත්‍ය කියවීම කියලා කියන්නේ වෙන දෙයක්. හරිද? කොහොම හරි කෙටි කතාවකට ප්‍රධාන වෙන්නේ සිද්ධියක්, නව කතාවකට ප්‍රධාන වෙන්නේ චරිතයක්. අපි ලියමු මෙන්න මෙහෙම. කෙටි කතා කලාවේ ප්‍රභවය හා ඉතිහාසය මාතෘකාව දාගන්න. කෙටි කතා කලාවේ ප්‍රභවය සහ ඉතිහාසය. 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 අපි ලියමු මෙන්න මෙහෙම. ලියමු සාම්ප්‍රදායික කතා කලාවේ එන සාම්ප්‍රදායික කතා කලාවේ එන සාම්ප්‍රදායික කතා කලාවේ එන සාම්ප්‍රදායික කතා කලාවේ එන කෙටි වූ කතා කෙටි වූ කතා කෙටි වූ කතා සාම්ප්‍රදායික කතා කලාවේ එන කෙටි වූ කතා කෙටි වූ කතා නූතන ප්‍රබන්ධ සාහිත්‍යාංගයක් ලෙස නූතන ප්‍රබන්ධ සාහිත්‍යාංගයක් ලෙස නූතන ප්‍රබන්ධ සාහිත්‍යාංගයක් ලෙස නූතන ප්‍රබන්ධ සාහිත්‍යාංගයක් ලෙස සලකන කෙටි කතා ගණයට නොවැටෙන බව කෙටි කතා ගණයට නොවැටෙන බව කෙටි කතා ගණයට නොවැටෙන බව නූතන විචාරකයන්ගේ මතයයි
නූතන විචාරකයන්ගේ මතයයි. නූතන විචාරකයන්ගේ මතයයි. මඩොල් දුව පොත හම්බුණා. නූතන විචාරකයන්ගේ මතයයි. යම් කතාවක් කෙටි වූ පමණින් 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 එය යම් කතාවක් කෙටි වූ පමණින් එය එය කෙටි කතා ගණයට අයත් වන්නේ නැත. 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 අපගේ සාහිත්‍ය වංශයේ එන අපගේ සාහිත්‍ය වංශයේ එන අපගේ සාහිත්‍ය වංශයේ එන අමාවතුර බුත්සරණ අමාවතුර බුත්සරණ අමාවතුර බුත්සරණ සද්ධර්ම රත්නාවලිය සද්ධර්ම රත්නාවලිය සද්ධර්ම රත්නාවලිය සද්ධර්මාලංකාරය 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 සද්ධර්ම රත්නාකරය සද්ධර්ම රත්නාකරය. දැන් මේ වගේ නෝට්ස් අපිට කෙටි කතා විචාර ගැන ලියනකොට අපිට මේ උපකාරී වෙනවා. හරිද? කෙටි කතා සම්බන්ධයෙන් විචාර ලියනකොට අපිට උපකාරී වෙනවා. මට මොහොතක් දෙන්න ළමයි. මම කියන්නේ මේ වගේ සාමාන්‍යයෙන් ඔබ හොයලා බලන්න සිංහල පන්තිවල සාහිත්‍ය විෂය නිර්දේශයේ වැඩිපුරම උගන්වන්නේ වැඩිපුරම අපි කියනවා සාමාන්‍ය වැඩිපුර තලන්නේ කියලා. නූතන පද්‍ය, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, නාට්‍ය ටිකක් ඔය ටික. ජීවිතයට උගන්වන්නේ නැහැ කෙටි කතාවක් ගැන. ජීවිතයට කෙටි කතාවේ විචාර ප්‍රවේශයක් ගැන උගන්වන්නේ නැහැ.
ජීවිතයට නූතන පද්දල විචාර ප්‍රවේශයක් ගැන උගන්නන්නේ නැහැ. විචාර ප්‍රවේශයක් ගැන දන්නේ නැති ළමයි කොහොමද ඒවැයෙන් ප්‍රශ්න ලියන්නේ? ඒවැයෙන් උත්තර ලියන්නේ? ඒවැය තිබ්බ උපුටන කටපාඩම් කරන්නේ? ඒ නිසා මම සාමාන්‍යයෙන් ඒ වලට ඕගලන් ඇදලා දාන්නේ නැහැ. මම මේ දෙන හැම අකුරක් ගානම ඕගලන්ට වටිනවා. මේ නෝට්ස් පරිස්සම් කරලා තියාගන්න. මම මේව දැම්ම පාඩම් කරන්න කියලා ඕගලන්ට කියන්නේ නැහැ. හැබැයි මේ නෝට්ස් දැම්ම ඕගොල්ලෝ පරිස්සම් කරලා තියාගන්න. මොකද මේක මිස්ප්ලේස් වුණොත් එහෙම ආයිවන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා මේවා ළඟ පරිස්සම් කරලා තියාගන්න. මොකද ලබන සතියේ ඉඳන් නූතන පද්‍ය සංග්‍රහය සහ කෙටි කතා සංග්‍රහය උගන්වනවා. මේ අපි මේ වෙනකොටත් කවි කිහිපයක්ම කතා කරලා ඉවරයි. ඉතිරි කවි ටිකත් අපිට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ඔගොල්ලෝ අර පොත් ටික ගත්තට පස්සේ අපි මේ ටික සාකච්ඡා කරමු. රයිට් මම නතර කරේ සද්ධර්ම රත්නාවලියේ සද්ධර්ම අලංකාරයේ සද්ධර්ම රත්නාකරය පූජාවලිය වැනි ග්‍රන්ථවල ඇතුළත් පූජාවලිය වැනි ග්‍රන්ථවල ඇතුළත් පූජාවලිය වැනි ග්‍රන්ථවල ඇතුළත් පූජාවලිය වැනි ග්‍රන්ථවල ඇතුළත් දීර්ඝ නොවන කතාවල දීර්ඝ නොවන කතාවල දීර්ඝ නොවන කතාවල දීර්ඝ නොවන කතාවල කෙටි කතාවේ බීජන්කුර ඇතුළත් වන නමුදු කෙටි කතාවේ බීජන්කුර ඇතුළත් වන නමුදු කෙටි කතාවේ බීජංකුර ඇතුළත් වන නමුදු කෙටි කතාවේ බීජන්කුර ඇතුළත් වන නමුදු ඇතුළත් වන නමුදු ඒවා නූතන කෙටිකතා ගණයට අයත් නොවේ. ඒවා කෙටිකතා ගණයට අයත් නොවේ. ඒවා කෙටිකතා ගණයට අයත් නොවේ. එසේනම් 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 අධ්‍යතන ප්‍රබන්ධ සාහිත්‍යයේ අධ්‍යතන ප්‍රබන්ධ සාහිත්‍යයේ අධ්‍යතන ප්‍රබන්ධ සාහිත්‍යයේ අධ්‍යතන කියලා කියන්නේ මේ කොහොමද කියන්නේ අපිට අධ්‍යයනය ලක් කරන්න පුළුවන් අධ්‍යතන යුගයේ අපිට හොයාගන්න පුළුවන් අපිට කියවන්න පුළුවන් කියන එක අධ්‍යතන යුගයේ ප්‍රබන්ධ සාහිත්‍යය. දැන් ප්‍රබන්ධ කියලා කියන්නේ හිතින් ගොතන ඒවානේ පරිකල්පනයේ දේවල්නේ. එතකොට අධ්‍යතන ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණ විශේෂයක් බවට පත් වී ඇති 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 නවකතාවටත් වඩා ප්‍රබල ලෙස ජනප්‍රිය වී ඇති නවකතාවටත් වඩා ප්‍රබල ලෙස ජනප්‍රිය වී ඇති නවකතාවටත් වඩා ප්‍රබල ලෙස ජනප්‍රිය වී ඇති
ජනප්‍රී වී ඇති. මෙම කෙටි කතාව යනු මෙම කෙටි කතාව යනු මෙම කෙටි කතාව යනු යනු එක් සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක් ප්‍රධාන වුණු එක් සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක් ප්‍රධාන වුණු එක් සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක් ප්‍රධාන වුණු සාහිත්‍ය අංගයකි. සාහිත්‍ය අංගයකි. සාහිත්‍ය අංගයකි. සාහිත්‍ය අංගයකි. ඊළඟට දාගන්න මාතෘකාව ඊළඟට දාගන්න මාතෘකාව කෙටි කතාවක ලක්ෂණ කෙටි කතාවක ලක්ෂණ කෙටි කතාවක ලක්ෂණ කෙටි කතාවල ලක්ෂණ ලියන්න අංක 1 නවකතාවේ චරිතයක් ප්‍රධාන වන අතර නවකතාවේ චරිතයක් ප්‍රධාන වන අතර නවකතාවේ චරිතයක් ප්‍රධාන වන අතර කෙටි කතාවේ ප්‍රධාන වන්නේ කෙටි කතාවේ ප්‍රධාන වන්නේ කෙටි කතාවේ ප්‍රධාන වන්නේ සිද්ධියක් හෝ සිද්ධි කිහිපයකි. කෙටි කතාවේ ප්‍රධාන වන්නේ සිද්ධියක් හෝ සිද්ධි කිහිපයකි. දෙක නවකතාවට සාපේක්ෂව නවකතාවට සාපේක්ෂව නවකතාවට සාපේක්ෂව කෙටි කතාව සංක්ෂිප්තය. කෙටි කතාව සංක්ෂිප්තය. නවකතාවට සාපේක්ෂව
කෙටි කතාව සංක්ෂිප්තය. නවකතාවට සාපේක්ෂව කෙටි කතාව සංක්ෂිප්තය. සංක්ෂිප්තය. තුන. නවකතාව තුළ සිදු කරන්නේ තුන්වෙනි එක නවකතාව තුළ සිදු කරන්නේ ප්‍රධාන චරිත කිහිපයක් තෝරාගෙන ප්‍රධාන චරිත කිහිපයක් තෝරාගෙන ප්‍රධාන චරිත කිහිපයක් තෝරාගෙන ප්‍රධාන චරිත කිහිපයක් තෝරාගෙන එම චරිත පෝෂණය කිරීම සඳහා 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 සිද්ධි භාවිත කිරීම වේ. සිද්ධි භාවිත කිරීම වේ. සිද්ධි භාවිත කිරීම වේ. ඒකටම එහෙත් එහෙත් කෙටි කතාවේ සිදුවන්නේ කෙටි කතාවේ සිදුවන්නේ විශේෂ සිද්ධියක් තෝරාගෙන විශේෂ සිද්ධියක් තෝරාගෙන විශේෂ සිද්ධියක් තෝරාගෙන එහි කූට ප්‍රාප්තිය එහි කූට ප්‍රාප්තිය එහි කූට ප්‍රාප්තිය කරා රැගෙන යාමට කරා රැගෙන යාමට කරා රැගෙන යාමට කරා රැගෙන යාමට අවශ්‍ය වන්නා වූ චරිත භාවිත කිරීමයි. අවශ්‍ය වන්නා වූ චරිත භාවිත කිරීමයි. අවශ්‍ය වන්නා වූ චරිත භාවිත කිරීමයි. දැන් හිතන්න මං ඔය අර සිද්ධියේ කූට ප්‍රාප්තිය කියන එක ඔයගලන්ට තේරෙන්නේ නැහැ නේ මං කියන්න මෙන්න මෙහෙම. දැන් හිතන්න අපි ගමු නවකතාවක් මෙතනින් අහඹලස තෝරගත්ත. අපි ගමු මොකක්ද ගන්නෙ? පොත් නම් ගොඩක් තියෙනවා. අපි මේක ගමු. අසන්දි මිත්තා. මේක නම සමහරට ඔයගොල්ලෝ අහලා තියෙ ෆිල්ම් එකක් ආව මේ ළඟදී අසන්දි මිත්තා කියන එකේ. එතකොට මේ අසන්දි මිත්තා කියන පොතේ ප්‍රධාන චරිතයේ නම අසන්දි මිත්තා. හරිද? මෙයා රාත්තල් 80ක් බර ගෑණියෙක් කියලා තමයි කියන්නේ. එතකොට මේක එක තැනක සඳහන් වෙනවා මෙන්න මෙහෙම එකක්. පත්තර තමයි ලෝකේ අංක එකේ සරයලිස්ට් සාහිත්‍ය නිර්මාණය කරන්නේ.
පත්තරවල ඉන්ද්‍රජාලවලට ගහන්න රුෂ්ඩිටවත් බෑ. අර සල්මාන් රුෂ්ඩි සැටනික් වර්සස් වල කියනවා වගේ කෙල්ලන්ගේ කටවල් ඇතුළට සමනයලෝ රින්ගන්නේ පත්තරවල. මුහුණු නැති ළමයි උපදින්නේ පත්තරවල. අතදරුව පෙර ආත්ම කියවන්නේ පත්තරවල. දැන් අලුත්ම ඉන්ද්‍රජාලය තමයි අල්ලලා බදාගන්න බැරි තරම් මහත මිනීමරු ගැහැණිය. හැබැයි ඒකේ ඉන්ද්‍රජාලික බව අර ඔක්කොටමත් වැඩි. මොකද මිනීමරුමක් නොවන මිනීමරුමක් කරන ගැහැණියකනේ එතන ඉන්නේ. හා 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 අසන්දි මිත්තා. මේක ටිකක් කුතුහලයේ දනවන මේ නවකතාවක් ඇත්තම කතාව. මේ නවකතාවේ ඉන්ඩකට යනකොට මෙහෙම නිකන් මේ තාම කියනකොටත් මගේ මේ ඇඟේ මගෙන් කෙලිනවා. ඒ තරම් රහට මේ සිද්ධිය දෙනවා සමන් වික්‍රමාරච්චි ලියලා තියෙන එක. සමන් වික්‍රමාරච්චි කියලා කියන්නේ අපේ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධියක් කරලා පේරාදෙණි විශ්වවිද්‍යාලේ මම හිතන්නේ එයාගේ MA එක එයා කරාද නොකරාද මට ඒක ගැන හරියට අවබෝධයක් නැහැ. මම දන්න විදිහට එයා පේරාදෙණියට යන්න try කළා. කොහොම හරි දැන් හිතන්නකෝ මේකේ තියෙන්නේ අසන්දිමිත්තා කියන චරිතය දිගේ මේක යනවා. ඕගලන්ට මේක පොත කියවන්න බැරි නම් අසන්දිමිත්තා ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එකෙත් මේක තියෙනවා. හරිද? එතකොට මේක දැන් හරිනේ. අපිට මේකේ ගැටලුවක් නැහැ. දැන් අපි දන්නවා නවකතාවක් නම් චරිතයක් ප්‍රධාන වෙලා ඉන්නවා. ඒ චරිතය විස්තර කරන්න අවශ්‍ය සිද්ධි ටිකක් තියෙනවා. මිනීමරුමක් තියෙනවා. ආගන්තුක මිනිස්සෙක් ඉන්නවා. ඌ වෙලාවකට තරුණෙක් වගේ පෙනී ඉන්නවා. ඌ වෙලාවකට ඊටාම වැහැරුණු වියපත් වෙච්ච මහල්ලෙක් වගේ පෙනී ඉන්නවා. වෙලාවකට ඊටාම පිරිසිදු කඩවසම් පුරුෂයෙක් වගේ, වෙලාවකට ඊටාම අපිරිසිදු මහල්ලෙක් වගේ සිද්ධි කිහිපයක් තියෙනවා. හරිද? අපි හිතමු කෙටි කතාවක් කියලා. ඒ කෙටි කතාව ඇතුලේ එහෙම චරිතයක් ප්‍රධාන වෙලා අපිට පේන. දැන් හොඳම උදාහරණය අසන්දිමිත්ත කියපු ගමන් මට මතක් වෙන්නේ මේ අසන්දිමිත්ත කියන කාන්තාව. හැබැයි කෙටි කතාවක් කිව්වහම අපිට කෙටි කතාවේ එහෙම චරිතයක් මතක් වෙන්නේ නැහැ. මුලින්ම මතක් වෙන්නේ සිද්ධියක්. දැන් හිතන්න මෙන්න මෙහෙම. ඕගොල්ලෝ දන්න කෙටි කතාවක්ම කියන්නවා. දියමන්ති මාලේ කෙටි කතාව තියෙනවානේ. ඒ දියමන්ති මාලේ කෙටි කතාවේ අර මැටිල්ඩා ඉතාම ලස්සන හැබැයි දුප්පත් පවුලක එක්කෙනෙක්. එයා කසාද බඳින ලිපිකරුවෙක්. කොමරියාට එක දවසක් ස්වාමියාගේ මාර්ගයෙන් ප්‍රිය සම්භාෂණයකට යන්න ආරාධනාවක් ලැබෙනවා. ඒ ආරාධනාවට එයාට දාගෙන යන මාලයක් නැති හින්දා එයා යාගේ ඊටාම පොහොසත් මිතුරියක් වෙච්ච ලොයිසල් මහත්මියකින් ඉල්ලගන්නවා දියමන්ති මාලයක්. හැබැයි මොකද්ද අතපසු වීමකින් ඒ සාදේ ඉවර වෙනකොට ඒ දියමන්ති මාලේ නැති වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ අවුරුදු ගණනාවක් ඊටාම දුක් විඳලා මහන්සි වෙලා මිනිසුන්ට ණය වෙලා සල්ලි පොලියට අරගෙන රස්සාව නැති කරගෙන ඉතාම අමාරුවෙන් සල්ලි හම්බ කරලා අර නැති වෙච්ච දියමන්ති මාලය වගේම තව දියමන්ති මාලයක් හොයලා ඒ යාගේ පොහොසත් මිතුරියට දෙනවා. දැන් ඔන්න සිද්ධිය මෙහෙම උඩට එනවා. උඩට ඇවිල්ලා එක තැනකදී මොකද වෙන්නේ? අර මිතුරියට දෙන්නේ නැහැ. සෝරි දෙන්නේ නැහැ. දැන් කොහොම හරි ඔය සිද්ධි ටික මෙහෙම ගොඩනැගිලා ඉවර වෙලා එක තැනකදී ඒ ඊටාම ධනවත් මිතුරියට තමන්ගේ ඊටාම දුප්පත් මිතුරියව හම්බ වෙනවා කාලයකට පස්සේ. ඒ මිතුරිය කියනවා ඒක බොරු දියමන්ති මාලයක්. කියපු ගමන් ළමයි අපිට හිතනවා හරිනේ කෙලියන්නේ තාප්පට අපරාධනේ අර මිනිසුන්ගේ ජීවිතේ විනාශුනේ කියලා අපිට හිතනවා. ඒක තමයි කූඩ ප්‍රාප්තිය කියන්නේ. හරියට සාහිත්‍යයේ කූඩ ප්‍රාප්තිය කියන එක හඳුන්වනවා නිකන් කන්දක් උඩට නිකන් අපිව අරගෙන ගිහිල්ලා කන්ද මුදුනේ එක පාරට අපිව තල්ලු කරලා දානවා වගේ වැඩක්ලු. එක පාට ගාලා අපිට තේරෙන්න තියෙන මොකක්ද එක විනාඩියක අපි හිර වෙනවා. මොකක්ද උනේ කියලා තේරෙන්නේ. ආන් ඒ සිද්ධියට අරගෙන යන්න චරිත ටිකක් උපකාරී කරගන්නවා. හැබැයි මේ චරිත කතාව තුළ කොයි වෙලාවකවත් ප්‍රධාන වෙන්නේ නැහැ. ප්‍රධාන වෙන්නේ සිද්ධිය ફોකස් කරගෙන තමයි ලියන්නේ. හරිද? හැබැයි නවකතාවක එහෙම නැහැ. නවකතාව එක සිද්ධියක් ඇතුළේ අපි ඉන්න ඕනේ. නවකතාව ඇතුළේ අපිට චරිතයක් ඇතුළේ ඉන්න පුළුවන්. චරිත ඇතුළේ ජීවත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ දවස්වල නවකතාවක් ලියාගෙන යනවා. ඒක කවදා මට එලි දක්වන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. කොහොමත් නවකතාවක් ලියන කාලයක් යනවනේ. මම මේ නවකතාවේ එක කොටසක් කියන්න. කොටස් දෙකක් කියන්නම්කෝ. ඒ කොටස් දෙක කියෙව්වහම ඕගලන්ට තේරෙනවා චරිතයක් තමයි පදනම් කරගෙන ඉන්නේ. හැබැයි මේ ඒ චරිතය පෝෂණය කරන්න එක જાතියේ සිද්ධි මම ගන්නවා. හරිද? එක සිද්ධි මම ගන්නවා. ඒ සිද්ධි මම පෙන්වන්න මොනවද කියලා.
හරිද මම චූටි කොටස් දෙකක් මේ ෆෝන් එකේ සේව් කරන් ඉන්න කොටස් දෙකක් තියෙනවා ලියප් එකේ තියෙනවා පිටිපස්සේ මට විනාඩියක් දෙන්න මේක මේ මම ගන්නකම් හරි ඔන්න පළවෙනි එක මම ලියනවා මෙන්න මෙහෙම විනාශ වූ සිහින මත අලුත් සිහින උපදින්නේ නැත සිහිනයක් උපදින්නට නම් පැරණි සිහින සුන්නත් දූලි විය යුතුයමය වෙනදාට මං අහම්බකාරකව මැදියමේ ඇහැරෙමි කල්පනා කරමි කෝපි කෝප්පයක් සාදාගෙන බොමි යමක් සිතමි යමක් ලියමි කුරුටු ගාන්නෙමි නමුත් වෙනදාමින් ඊයේ රාත්‍රියේ මට ඇහැරුණේ නැත මට කල්පනා කරන්නට කෝපි බොන්නට සිතන්නට ලියන්නට කුරුටු ගානට වූයේ නැත මම සිහිනයක ගුලි වී එතී සිටියෙමි මචං හොඳ එකා වගේ මං කියන දේ අහපන් ඒකේ කොටි කෙල්ලෙක් ඇත්තටම ඔබට පිස්සුද බං ඒකේ රීහැබිලිටේට් උනත් උන්ගේ බ්‍රේන් වොෂ් වෙලා නැහැ උඹේ ඔය රැඩිකල් අදහස් තියාගනින් උඹේ හිතේම මොනවද ඔබ මේ කියවන්නේ අනික බං මේ රටේ වෙන කෙල්ලෝ නෑ වගේනේ නිකන් ඉල්ලන් කන්නතු හිටපන් මගේ අතිජාතයා බීරි අලින්ට වීණා වයයි අනේ නවත්තගනින් උඹ ඔය කියවිල්ල යකෝ ඒකේ කොටි කෙල්ලෙක් වෙන්න ඇති හැබැයි මං ඒක දිහා බලන්නේ උඹ වගේ පටු විදිහට නෙවෙයි මට ත්‍රස්තවාදියයි විමුක්තිකාමියයි වෙන් කරන රේඛාව පෙන්නුවොත් ඔබට මං ඒක ගැන තව එක්ස්ප්ලেইন කරන්න දැන් මේ මගේ ඇතුළේ ඉන්න චරිතය හොඳේ මේ මට කියන්න පුළුවන් මේ මම හැමදාම කියනවා ත්‍රස්තවාදියයි විමුක්තිකාමියයි කියන දෙන්නේ මම ත්‍රස්තවාදියට වෛර කරනවා වගේ විමුක්තිකාමයට පට්ටලව්ව විමුක්තිකාමියෝ තමයි කඩාගෙන ඉස්සරහට යන්නේ සිදුවත් කුමාරයාත් විමුක්තිකාමියෙක් තමයි හරිද ඔන්න දැන් බලන්න මම මේ චරිතයක්ව ඉස්මතු කරන්න සිද්ධි ටිකක් තමයි තෝරගන්නේ ඔන්න බලන්න මං කියනවා ඊට පස්සේ විමුක්තිකාමයේ වෙන්කර රේඛාව පෙන්නුවොත් ඔබට මම මේ ගැන තව එක්ස්ප්ලেইন කරන්නම් මචං මං ඒකට ඉන්ටරෙස්ට් සීරියස් බං මගේ සිතට මගේ නිදහසට මගේ චිරස්ථිතියට බාධාවක් එල්ලවන සෑම අවස්ථාවකම මං ඊට එරෙහිව නැගී සිටියෙමි අතිජාතයාට එරෙහිවද එසේමය එකී හැසිරීම පිළිබඳ මම කිසිවිටක පශ්චාත්තාප නොවෙමි එදා හැන්දෑව මාහට උපේක්ෂාකාරී විය මේ උපේක්ෂාකාරී ආදරයේ හැන්දෑවයි ඒ උපේක්ෂාව කල් ඉක්ුත් වී අහෝසි වන්නට ප්‍රථම සඳමඩල කලින්ම පෑයුවේ දැන් මම මේ සඳමඩල කියලා කියන්නේ මගේ හිතේ මම බලාගෙන ඉන්න ගෑල් ළමයා මම පාරායන ඉඳන් බලන් ඉන්නවා මේ ඇත්තට නෙවෙයි මම පරිකල්පනයේ ලියන දේවල් මම පාරායන ඉඳන් බලන් ඉන්නවා එයා එනකම් හැබැයි ඉතර මට ඇත්තට මෙහෙම මතක තිබිලා තියෙනවා ජීවිතේ කැම්පස් එකේ ඉන්නකොට කොළඹ එහෙම එනකම් බලන් හිටපු අවස්ථා තිබිලා තියෙනවා හැබැයි ඒවා වෙන්නේ නැති මේක නව කතාව ලියනකොට මට එන්නේ ඒවනේ මගේ අමුද්‍රව්‍ය ටික ඒවනේ දැන් උඩ සඳමඩල කියලා කියන මං ඒ ගෑල්ලමෙට මේ සඳමඩල කලින්ම පෑයුවේය දැන් ඒ සඳමඩල මාහට දෘශ්‍යමානය ඇගේ පෙනුම අහිංසකය අරලිය මලක් වාගේය ඇගේ අතට අවියක් තත්ත්ව වශයෙන්ම බර වැඩිය කොළඹ පොළව නුහුරු ඒ අඩි පරිස්සමෙන් 30 වසරක අරගලයක් අවසන් වුණු මහ පොළව සිප ගනිමින් මා දෙස නොබලමින් යහළුවන්ට මිතබහනි වෙමින් යයි මිතබානිනවා කියලා කියන යාළුවොත් එක්ක කතා කරනවා කියන්නේ වෙනත් අතකින් කීවොත් සඳමඩල මාහට සම්මුඛව බැසයයි ඒ බැස යන සඳමඩල මනරම්ය මගේ ඉස්සරහා යා මාව පහු කරගෙන යනවා සඳමඩල බැසගෙන යනවා ඈ පිළිබඳ මා හදට එන සිතුවිලි වලට මම අගුළු දැමුවෙමි කොට්ට උරේ කන පිට හැර වූ විට එහි ඇතුළත පුළුන් එළියට විසිවේවි නැවත ඒවා ඇතුළට තමා පෙර පරිදි ලස්සන කොට්ටයක් සාදා ගැනීමට මාහට නොහැකි වේ යයි බියෙන් ඒ පුළුන් සියල්ල ඇතුළතටම ඔබා තැබුවෙමි ඇතිරිවෙමි නමුත් මං ඇයට ඒක පාර්ශවිකව පෙම් කරමි මේ ඒක පාර්ශවීය සිහිනයේ වැතිරෙන්නට මට ඔබේ ආදරණීය දසුන ඕනෑමය දැන් මම මේ කියලා තියෙන ගෑල් ළමෙක් ගැන සිද්ධි ගොඩක් තිබ්බා යාළුවෙක් මට බැන්නා මම යාළුවට බැන්නා ගෑල් ළමයා ආවා යාළුවොත් එක්ක ගියා සිද්ධි ගොඩක් තියෙන හැබැයි අර ගෑල් ළමයා තමයි ફોකස් වෙලා තියෙන්නේ ඔන්න ඊළඟ කොටස ඊළඟ කොටස ඇවිල්ලා ආමෙති දැන් මේ ගෑල් ළමයා ගැනම කතාවේ අග තියෙන කෑල්ලක් හොඳේ මැද මුල මම මොකුත් කිව්වේ නෑ ඔන්න අර මැද චූටි කෑල්ලක් මං කිව්වා ඒක ඉවරයි දැන් මේ අග මං දැක්ක රෝසමලට උඩින් ලොකු කළු පාට සමනලයක් ඉගිල්ලෙනවා ආදරේ ෆීල් වෙන කාලේ ඉඳන්ම මං හිවි මලක් වගේ කෙල්ලෙක් මල් වගේ කියලා හිතුණු කෙල්ල තුන්දෙනෙක්ම මගේ ජීවිතේට ඇවිත් ගියා එයාලා ඇත්තටම මල් වගේද කියලා මං තාම කල්පනා කරනවා ඔය අතරේ මම හෙම්බත් වෙන්න ගත්තා ආදරෙන් විතරක් නෙවෙයි ජීවිතනොත් වෙලාවකට මං හෙම්බත් වුණා
ඇත්තටම මගේ ජීවිතේ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක වගේ සාධනීය වගේම නිෂේධනීය දේ තියෙනවා කියලා ඒ කාලේ මට තේරුණා. ඒක නිකන් හරියට ධර්ම චක්‍රය වගේ. ඔය අතරේ හිතාගන්න බැරි වෙලාවක කෙනෙක් මගේ අතින් අල්ලගත්තා. මං හිතුවේ දුර ගමනක් යයි කියලා. නෑ. එයා කළු සමනලයෙක් එක්ක හිටපු රෝසමලක්. එයාට තිබ්බනේ ඒක මට කියන්න. මම බලන් ඉන්නකොටම මේ සමනලයා රෝසමලෙන් පැණි බිව්වා. බලන් ඉන්න බැරි තැන මං මේ මල පිච්චුවා. හරිද? එතකොට මේ දෙක කාට හරි ආයි පාරක් අහන්න හරි බලන්න හරි කියවන්න හරි ඕනනම් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි මේක පළ කරන්න එපා කොහෙවත් තැන්වල මේක මගේ බුද්ධිමය දේවල් සම්බන්ධ කාරණාවක් හින්දා මේ ඒක මම ලියමින් පවතිනවනේ. මේ තියෙන්නේ ඒක. ඒ නිසා මේ ඒ හැබැයි කාට හරි බලන්න කියවන්න ඕන නම් මම දෙන්නම්. මම මේක දෙන්නම් කිසි අවුලක් නැහැ. හරිද? ඉතින් කොහොම හරි දැන් ඔන්න මම කියන්නේ නවකතාවක චරිතයක් පෝෂණය කරන්න අපි සිද්ධි කිහිපයක් යොදා ගන්නවා. කෙටි කතාවේ සිද්ධියක් පෝෂණය කරන්න අපි චරිත කිහිපයක් යොදා ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ලියනවා මෙන්න මෙහෙම. ලියන්න නවකතාවට වඩා අසංක මට ඕනි සර් මට ඕනි කියලා දාලා දෙනවා දෙන්න. තව ඕනියා ඉන්නවනම් ඉල්ල ගන්න මගෙන් අවුලක් නැහැ. නවකතාවට වඩා සංක්ෂිප්ත රීතිය ගරු කරන්නේ. නවකතාවට වඩා සංක්ෂිප්ත රීතිය ගරු කරන්නේ කෙටි කතාවයි. නවකතාවට වඩා සංක්ෂිප්ත රීතිය ගරු කරන්නේ කෙටි කතාවයි. කෙටි කතාවයි. කෙටි කතාවයි. රයිට්. දැන් ඔන්න අපි ඒ ටික ලිව්වා. දැන් පහලින් මෙන්න මෙහෙම ලියමු. ලියන්න මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාවේ කෙටිකතා කලාවේ විකාශනය ගැන ආපහු පොඩ්ඩක් කියන්නකෝ සර්. ශ්‍රී ලංකාවේ කෙටිකතා කලාවේ විකාශනය ගැන සලකා බලන කල මෙරට බෞද්ධ සාහිත්‍යය විසින් ඊට ශක්තිමත් පදනමක් දමන ලද පැහැදිලි වේ. අපි මේ අවසාන කොටස මේක ලියන්නේ. ඊට ශක්තිමත් පදනමක් දමන ලද බව පැහැදිලි වේ. දමන ලද බව පැහැදිලි වේ. සිංහල කෙටිකතා වංශයේ
සන්ධිස්ථානයක් ලෙස අපට සන්ධිස්ථානයක් ලෙස අපට සන්ධිස්ථානයක් ලෙස අපට සැලකිය හැක්කේ සන්ධිස්ථානයක් ලෙස අපට සැලකිය හැක්කේ අපට සැලකිය හැක්කේ ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ආගම් ප්‍රචාරය වේගවත් කරනු පිණිස 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 1812 කෙටි ඉරක් 1812 කෙටි ඉරක් 1864 මෙරට මුද්‍රණාල පිහිටුවීම නිසා බිහි වූ මෙරට මුද්‍රණාල බිහිවීම නිසා මෙරට මුද්‍රණාල පිහිටවීම නිසා බිහි වූ මෙරට මුද්‍රණාල පිහිටුවීම නිසා බිහි වූ සාහිත්‍යය බිහි වූ සාහිත්‍යය ඒ කියන්නේ අපි උඩ දාගෙන කිව්වට මේක මේ අපේ නවකතා කලාව අපේ කෙටි කතා කලාව අපේ නවකතාවේ ඉතිහාසය අපේ කෙටි කතාවේ ඉතිහාසය කියලා අපිට පොට්ටික ගහගෙන ප්‍රෙස් ටික දාලා දුන්නේ ක්‍රිස්තියානියුන් තමයි ප්‍රෙස් ටිකක් දාලා දුන්න අපිට printing machine ටිකක් දාලා දුන්නේ කතෝලිකව තමයි ඉංග්‍රීසීන් තමයි බ්‍රිතාන්‍යව තමයි හරිද ඒගොල්ලෝ එක කරේ 1812 1864 කාලේ ඔය මුකුත්තෝ නෑ ඉතින් අපි තාම දුවන රේල් පාරවල් ටිකත් ඒගොල්ලෝ හදපුවානේ ඕගොල්ලෝ මන් දන්නේ නැහැ දැකලා තියෙනවද කියලා ඔය කඩුගන්නාව පහු කරගෙන නුවරට යනකොට පිළිමතලාව ටවුන් එකට මෙහා කඩුගන්නාවට එහා හම්බ වෙනවා නානුවේ කියලා හරියක් රේල් ගේට් එකක් එහෙම හරහට දාලා තිනවා නුවරට කලින් හම්බෙන එකම රේල් ගේට් එක ඒක ඒ රේල් ගේට් එක පැන්න ගමන් දකුණු පැත්තේ තියෙනවා සුද්දන්ගේ කාලේ බ්‍රිතාන්‍යයන්ගේ කාලේ පාරවල් හදන්න පාවිච්චි කරපු මැෂින් ගල් ලඟුරු එන්ජින් පොඩි කෝච්චි පෙට්ටි වාරි මාර්ග කටයුතු සඳහා පාවිච්චි කරපු දේවල් ජන දවසක ගිහිලා බලන්න ඒගොල්ලෝ එක පෙන්නනවා මේ අපිට හිතනවා මේ දැන් වෙනකොට නෑ අපරාධේ අපි මේ 48 සුද්දට යන්න කියලා කිව්වේ ඒගොල්ලෝ දැන් හිටියනම් එහෙම අපිටත් පොඩි ඉංගලන්තක ඉන්නවා වගේ එකක පොඩි අපිට ඉන්න තිබ්බා වාගේ එකක් මට නිකන් දැන් හිතෙනවා මේ ඒනට ඉතින් දැන් ඒක වෙලා ඉවරයි දැන් තියෙන අපිට ඒ ටික බලලා සැනසෙන්න විතරයි ගියොත් වෙලාවක බලන්න මම නම් නිතර නුවර යනවා හැබැයි මට ඔතන නතර කරන්න බැරනවා යනකොට මම නිකන් කාර් එකෙන් හොම එළියට ඔළුව දාගෙන බලනවා යරන්නේ මට තාම ගිහිල්ලා එතන බලන්න හම්බුන්නේ නැහැ හැබැයි මම යනවා අනිවාර්යයෙන්ම උතන ගිහිල්ලා මම බලනවා සහ මට දැනගන්න අහන්න තියෙන දේවල් ටික මම අහලා දැනගන්නවා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් සිය සිංහල නවකතා ඉතිහාසය හා සිංහල නවකතා ඉතිහාසය හා විචාරය නැමැති ග්‍රන්ථයේද සිංහල නවකතා ඉතිහාසය හා විචාරය නැමැති ග්‍රන්ථයේද මේ පිළිබඳ අදහස් පළ කර ඇත.
ඇත. මේ පිළිබඳ අදහස් පළ කර ඇත. right ළමයි එහෙනම් අපි අද දවස් අවසන් කරනවා මේ විදිහට. ඔව් ටියුට්ස් ගත්තේ නැති කට්ටිය ආයතනයට ගිහලා ටියුට්ස් ගන්න. ඒ වගේම නූතන පද්‍ය සංග්‍රහයයි කෙටි කතා සංග්‍රහය අච්චු පොත් එක ගන්න. අර ඔයගලන්ට ගන්න ලේසියි. අතන පොඩි ඩිස්කවුන්ට් එකකුත් මම හිතන්නේ දෙයි ඒගොල්ලෝ. ඔයගොල්ලෝ ගිහිල්ලා කියන්න මෙහෙමයි දිල්ෂාන්ස එව්වේ මේ පොත් දෙක ගන්න කියලා. එතකොට ඒගොල්ලෝ මේ පොත් දෙකක් දේවි. ටියුට් එකක් ගන්න අපි සෙනසුරාදා ආයි පාරක් හම්බ වෙනවා. සෙනසුරාදා දවසින් පස්සේ අලුත් ටියුට් එක අපි සාකච්ඡා කරන්න පටන් ගන්න. ඒ හින්දා කරුණාකරලා නිබන්ධය ගන්න වැඩ ටික ලෑස්ති කරගන්න. අනිත් සබ්ජෙක්ට් වලටත් සිංහල වලට වගේම මහන්සි වෙන්න කැප වෙන්න. එතකොට වැඩේ කොට දාගන්න පුළුවන්. රයිට් එහෙනම් අපි සෙනසුරාදා හම්බෙමු. හැමෝම පරිස්සමින් ගලටලා ඉන්න හැමෝටම තිරුවන් සරණයි. ආයිබෝවන්. Thank you, sir. හරි